වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. මෙරට අවුරුදු 12ට වැඩි දරුවන්ගේ එන්නත් කරණය කඩිනමින් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි. COVID-19 ළමා ප්‍රතිකාර ඒකක සියලු පළාත්වලට. ලබන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව තහනම්. අද මධ්‍යම රාත්‍රියේ සිට ජන ඒකරාශී වීම අත්හිටුවේ. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ජගත් සංවිධානයේ සහාය. ගුරු ගෞරවය සුරකන පරිදි වැටුප් ගැටලුව විසඳීමට රජය සූදානම්. ඇමති අනු කමිටුව ගුරු සංගම් කිහිපයක් සමග ලබන සතියේ සාකච්ඡාවක. ලංකා බැංකුව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිත ඇති බවත් ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් නොමැති බවත් සභාපති අවධාරණය කරයි. කෘෂි භෝගරගත් ලොරි රථවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඛණ්ඩව විවෘතයි. ඇෆ්ගනිස්තාන ආගනුවර යුද්ධමය ක්‍රියාමාර්ගයෙන් තොරවත් කර ගැනීමට තාලිබාන් ත්‍රස්තවාදීන්ගේ උත්සාහයක්. ලෝක බොක්සින් ශූර මොහමඩ් අලිගේ මුණුබුරා තත්පර 70කින් ප්‍රතිවාදියා බිම හෙලයි. මෙරට අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත් කරන වැඩසටහන් සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. පියවරෙන් පියවරේ සිදු කරේ. විවිධ සංකෝලත ඇති දරුවන්ට එහිදී ප්‍රමුඛත්වය ලැබේ. හම්බන්තොට රෝහල ස්ථාපිත කළ දකුණු පළාත් COVID-19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමින් අගමැතිවරයා මේ බව කීවේය. හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී. ඒතෙන් සිට මේ දක්වා රෝගීන් 6000කට ප්‍රතිකාර කෙරින. කොවිඩ් වැළඳුණු දරුවන් සඳහා මෙතෙක් ප්‍රතිකාර කෙරුණේ කාන්තාව අට්ටු සංකීර්ණයය. නව ඒකකයේ ස්ථාපිත වීමත් සමග දරුවන් වෙනුවෙන් ඉහළ අවධානයක් යොමු කළ හැකි වනු ඇතැයි වෛද්‍යවරු පවසති. COVID-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමේ සංකල්පයයි. අද විවෘත කෙරුණු COVID-19 ළමා ප්‍රතිකාර ඒකකයේ සේවයෙන් යුතු වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමග නිරීක්ෂණ චාරිකාවකට අග්‍රාමාත්‍යාරයා ශ්‍රීලන්ති රාජපක්ෂ මැතිණිය එක් වූවාය. ලබන 17 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල්‍ය සඳහා අවසර නොලැබෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියානිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව නිවෙස්වල හෝ උත්සව ශාලාවල කිසිදු විවාහ මංගල උත්සවයක් පැවැත්විය නොහැක. අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර හිමි නොවේ. එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට අවන්හල්වල වරකට රැස්විය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි. ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන්ද හැකිතාක් දුරට වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හදිසි තත්ත්වයක් ඇතිවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තිබේ. එමෙන්ම 50කට වැඩි ශ්‍රී ලාංකිකයෝ එරට සේවය කරති. එම සියලු දෙනා හදිසි අවස්ථාවකදී ඉවත් කර ගැනීම අපේක්ෂාවයි. ගුරු ගෞරවයේ සුරැකෙන පරිදි වැටුප් ගැටලුව විසඳීම රජයේ අපේක්ෂා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ගුරුවරුන්ට යහපත් මානසිකත්වයෙන් යුක්තව ක්‍රියා කිරීමට අවශ්‍ය වාතාවරණය සැලසෙනු ඇත. ඉකුත් දින කිහිපෙම අමාත්‍ය අනු කමිටුව අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා කර මෙම ගැටලුව සම්බන්ධ තොරතුරු රැසක් ලබාගෙන තිබේ. ගුරු සංගම් කිහිපයක්ද හමු වී ඇත. ලබන අඟහරුවාදා සහ බදාදා තවත් සංගම් කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඒවට අදාළ තොරතුරු ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන බව ඇමතිවරයා සඳහන් කරයි. අද පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි වැඩිහිටි නිවාසයකට වියලි ආහාර තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වමින් හෙතෙම මෙම කරුණු පැහැදිලි කළේය. ලංකා බැංකුව කිසිදු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන්නේ නැතැයි එහි සභාපති කාංචන රත්වත්තේ මහතා පවසයි. ලංකා බැංකුව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිත පවතී. ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවකට තම බැංකුව මුහුණ පා නොමැති බව ඔහු පවසයි. ණයවර ලිපි නිකුත් කිරීමට කිසිදු පැකිලීමක් නොමැත. තම බැංකුව සමග ගනුදෙනු නොකරන සමාගම් හා ආනයනකරුවන්ටද ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව ක්‍රියා කර ඇත. කොවිඩ් ප්‍රතිශතකරණයත් ලබා ගැනීම සඳහා විශාල වශයෙන් ඇමරිකානු ඩොලර් වෙන් කිරීමට සිදුවිය.
खनिज तेल අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වර්තමානයේදී ගෑස් ආනයනය සඳහාද ණයවර ලිපි තම බැංකුව නිකුත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි. රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක ලංකා බැංකුව සිටී. සංචාරක කර්මාන්තයේ සහ රටේ අනිකුත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ගත නොවන බව හෙතෙම කියා සිටී. නව ආයෝජකයන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකින් ගම්බද ප්‍රදේශවලින් බිහි කිරීම බැංකුවේ අපේක්ෂාවයි. මේ ආරම්භක පියවරක් ලෙස ගම්බද ප්‍රදේශවල ව්‍යාපාරිකින් පුජ්‍යලිකව හමුවීමට ලංකා බැංකුව ක්‍රියා කර තිබේ. ඔවුන්ට ව්‍යාපාරික අවස්ථා පුළුල් කර අපනෑන ව්‍යාපාරික ශේෂ්ත්‍රය දක්වා තම ව්‍යාපාර දියුණු කර ගැනීමට උපදෙස් ලබා දුන් බවද ඒ මහතා පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ පරීක්ෂණ කාර්යක්ෂමව සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් ක්‍රියා කරන බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණදීර් මහතා පවසයි. අද පෙරවරුවේ ජාතික ගුවන්විදුලියේ සුභාර්ථී සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසම් සභාව වාර්තාව බාර දී ඇත්තේ 2021 පෙබරවාරි 1 වෙනිදාය. ජනාධිපතිතුමා මේ පරීක්ෂණ සම්බන්ධව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇතැයි රෝහණදීර මහතා පවසයි. මේ වාර්තාව ලබා දුන්නට පස්සේ මේකේ නිර්දේශ රාශියක් තියෙනවා. ඒ කියන්නේ සැකකරුවන් හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට උතර ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවෙන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තියෙනවා. ඒ වගේම තියෙනවා මෙම සිද්ධිය ඇතිවීමට බලපාපු කරුණු හේතුභූත වෙච්ච කරුණු මොනවද කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පාස්කු වාර්තාව ගත්තම පිටු 28000ක් පමණ තියෙනවා. ප්‍රකාශයන් 1888ක් කරා. කෘෂි භෝගරගත් ලොරි රථවලට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමට කිසිදු බාධාවක් නැතැයි ඒ සභාපති ශාන්ත ඒකනායක මහතා පවසයි. නමුත් මේ වන විට පැමිණෙන ලොරි රථවල අඩුවක් දක්නට තිබේ. පවතින තත්ත්වය මත එළවලු මිල පෙර පරිදිම පැවතිය හැකි බවද හේතෙම පෙන්වා දෙයි. මේ මාස අගවන විට දේශීය ලොකුලුණු වෙළඳපොළට පැමිණීමට නියමිතයි. ඒ නිසා එම ගොවින්ට ඉහළා බෑමක් ලැබුණු ඇත. මේ අතර ආර්ථික මධ්‍යස්ථානයේ සෑම සේවකයෙකුටම කොවිඩ් එන්නත් මාත්‍රා ද්විතීයම ලබා දී තිබෙන බවද ඒකනායක මහතා ප්‍රකාශ කරයි. ඉප්සිලෝන් නැමැති ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එප්සිලෝන් මේ වන විට හඳුනාගෙන ඇති තවත් එක් කොරෝනා වෛරස් ප්‍රභේදයකි. ඒ දැනට ලොව භාවිත කරන එන්නත් වලට සංවේදී නොවන බවද ජීවන්දර මහතා පෙන්වා දී. කුමන වෛරස් ප්‍රභේදයකින් වද ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතුය. අද පෙරවරුවේ ජාතික ගුවන්විදුලියේ කන්නාඩියේ වැඩසටහනට එක්වෙමින් හේතෙම මේ බව අනාවරණ කළේය. ඇත්තටම කොවිඩ් රෝගය නම් මේක ඉවර වෙන එකක් නෑ. මේක සදාටම තියෙයි කියලා තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි මේක රෝගයෙන් නිසා දරුණු රෝග තත්ත්වයන් නැතිවීම සහ මියාම නවතින එක නම් විශේෂයෙන් මෙන්නත්කරණය සම්පූර්ණ වෙච්ච වුණාන් පස්සේ සතුටුදායක ලැබෙයි කියන බලාපොරොත්තුව ඒ සුබදාය බලාපොරොත්තු අපි හැමෝම අතරම තියෙනවා. කොහොම වුණත් ප්‍රභේදයේ මොක වුණත් වෙනස් වෙච්ච නැති දේ තමයි රෝගේ බෝ වෙන ආකාරය. රෝගේ බෝ වෙන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති හරහා. ඉතින් අපි ශ්වසන මාර්ගය හරහා තොල් වල වැටෙන බිඳිති ඒවා මත ආසාද්ද බිඳිති වතුනොත් ඒ හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආසාද්ද බිඳිති සැන් තියෙන තැන් අපි අතපත ගාලා ඒවා මුඛය නාහය මතට වුණොත් අනේ ප්‍රධාන ක්‍රම තුන හරහා තමයි මේ රෝගේ බෝ වෙන්නේ. ඉතින් මේක ගිය අවුරුද්දෙත් මේ විදිහටම වුණේ, මේ අවුරුද්දෙත් මේ විදිහට. ඉතින් මේකේ වෙනසක් වුණේ නැහැ. ඒක නිසා වැදගත් දේ තමයි වෛරස් එක කොච්චර ප්‍රබල වුණත් අපගේ මූලික සංකල්පවලට අනුගත වෙලා හිටියොත් අපිට තාමත් ඒ ආරක්ෂාව තියෙනවා. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ 3 වන කුමල් පෙරහර අද වීදි සංචාරය කරයි. රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ ලබන බදාදායි. අවසන් රන්දෝලි පෙරහර නිකිණිපුර පසළොස්වක පොහොය දින ලබන 22 වෙනිදා වීදි සංචාරය කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පෙරහර ජනතා සහභාගීත්වයෙන් තොරව විධිමත් සෞඛ්‍යරක්ෂිතකම යටතේ සංවිධානය කර තිබේ. විෂන් FM අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාව හෙට සිට ආරම්භයි. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 20ක් පුරා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 102.1 හා 102.3 FM තරංගමාලා ඔස්සේ එම වැඩසටහන් ප්‍රචාරය කෙරේ. සිට 65ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද ඉතිරි 35 විෂය මූලික නොවන ඉගැන්වීම් සඳහාද වෙන් කෙරේ.
ජනමාධ්‍ය මගින් දරුවන්ගේ ඉගෙනුම අවස්ථා සපුරාලීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව වැඩසටහන් සම්පාදනය කෙරේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පළාත් සීමා උල්ලංඝනය කිරීමේ අරමුණින් අධිවේගී මාර්ගයේ භාවිත කිරීමට වැරදි තොරතුරු සපයන රියදුරන් හට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විවිධ අසත්‍ය තොරතුරු පවසමින් අධිවේගී මාර්ගවලට පිවිස පළාත් සීමා උල්ලංඝනය කිරීම තවමත් සිදුවේ. පළාත් සීමා පසු කිරීමට අවසර ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. ඒ සඳහා පිළිගත හැකි ලේඛන හා අවසරපත් අධිවේගී මාර්ගයට තුළීමට ප්‍රථම පොලිසිය ඉදිරිපත් කළ යුතුය. ඊට අමතරව පළාත් සංචරණය කිරීම සඳහා භාවිත කරන සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි දැඩි පොලිස් ආරක්ෂාවක් පනවා ඇති බවද ඒ මහතා සඳහන් කරයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සායනික අපද්‍රව්‍ය හා මුහුණු ආවරණ පරිසරයට විශාල වශයෙන් එක්වීම ඉදිරි කාලයේදී මෙරට පරිසර ගැටලුවක් වනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැල්ලවත්ත ප්‍රදේශයේ වෙරළට සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩගසා තිබීම කෙරෙහි අවධානය යොමු කරමින් හෙතෙම මේ බව පෙන්වා දෙයි. එම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම තත්ත්වය කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තාන රජයේ පාලනයේ පවතින එකම නගරය වන කාබුල් අගනුවර හමුදා මෙහෙයුම් වලින් තොරව අත්පත් කර ගැනීම තලිබාන් ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී තිබේ. දෝහායි සිටින තලිබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු තම සෙබළුන් අමතා පවස ඇත්තේ කාබුල් නගරය තුළ කිසිදු දේපල හෝ ජීවිත හානි කිරීමකින් තොරව එකඟතා පදනමක් මත නගරය අත්පත් කරගත යුතු බවයි. මේ වන විට තලිබාන් ත්‍රස්තවාදීන් කාබුල් නගරය වටා ප්‍රදේශ අත්පත් කරගෙන තිබේ. ඇෆ්ගනිස්තානයේ මතු ඇති යුදමේ වාතාවරණය සමස්ත ලෝකයටම මානව හිමිකම් අතින් බලපෑම් එල්ල කළ හැකි බව ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරල් මැක්මාස්ටර් මහතා පවසයි. සතියක කාලයක් ඇතුළත තලිබාන් ත්‍රස්තවාදීහු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර 10ක බලය අත්පත් කර ගැනීමට සමත් වූහ. ජාත්‍යන්තර වශයෙන් ඇෆ්ගනිස්තානයට අවශ්‍ය සහාය ලබා දීමට ඇමරිකාව නිරන්තර අවධානයෙන් පසු වන බවද ඇමරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙයි. COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුව සතියක කාලයක් ඇතුළත ශරීරය වෙහෙස කරන ව්‍යායාමවලදීම නුසුදුසු බව සිංගප්පූරු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එයට සිදු කරන ලද විශේෂ පර්යේෂණයකින් මේ බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම හෘදය ආශ්‍රිත සංකූලතා මතයන් පදනම් කරගෙන සිංගප්පූරු සෞඛ්‍ය අංශ මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. චීනයේ යෝන් ප්‍රජාවට COVID-19 එන්නත්කරණය ආරම්භයි. ඒ අනුව එරට ෂැන්හායි නුවර අවුරුදු 12-17 අතර පිරිසට එන්නත්කරණය සිදු කෙරේ. මේ වනට අවුරුදු 12කට වැඩි පිරිසට එන්නත්කරණය කිරීම කෙරෙහි රටවල් රැසක අවධානය යොමුව තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ දකුණු පළාතේ වැව්සා ඇල මාර්ග දහසක් පිළිසකර කෙරේ. දකුණු පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ක්‍රියාවට නංවයි. මුල් අදියර සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 50කි. මුල් අදියරේදී වැව්සා ඇල මාර්ග 30ක් පිළිසකර කිරීමට බලාපොරොත්තු වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්
ලොව ප්‍රකට බොක්සින් සූරයෙකු වන මොහොමඩ් අලිගේ මුණුපුරා සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර ඇතැයි විදේශ ක්‍රීඩා පුවත් වාර්තා පෙන්වා දේ. තත්පර 70ක් තුළ සිය ප්‍රතිවාදී ක්‍රීඩකයා අන්ත පරාජයකට ලක් කිරීමට 21 හැවිරිදි නිකෝ අලිවෝල්ස් නැමැති මෙම නවක ක්‍රීඩකයා සමත් විය. ඔක්ලමෝහායි පැවති මෙම තරගයේදී ඔහු ඇඳ සිටියේ තම සියා තිලිනයක් ලෙස ලබා දුන් ක්‍රීඩා ඇඳුමකි. 2022 බර්මින්හම්දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා බටහිර ඉන්දිය කොදෙව් දූපත් වෙනුවෙන් බාබඩෝස් කණ්ඩායම ඉදිරිපත් කරන බව විදේශ ක්‍රීඩා වාර්තා සඳහන් කරයි. එමි සව්ව ඕවර් 20 තරග ලෙස පැවැත්තේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලියක් සඳහා කාන්තා ක්‍රිකට් තරග සව්ව හඳුන්වා දී ඇත්තේ ප්‍රථම වතාවටයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. පේටන්ට් බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය තවත් කාර්යක්ෂම කෙරේ. මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආයුධපත් විශාල වශයෙන් ලැබෙමින් පවතී. ඒ නිසා බලපත්‍ර පරීක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට වෙළඳ අමාත්‍යාංශයේ එකඟතාව පළ කර ඇත. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා ආරම්පොළ මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශය හා නිමෘතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරීක්ෂණ නව නිපැම් රාජ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වැනමි ප්‍රභේදයේ ඉස්සන් බෝ කිරීම වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. මේ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ඉස්සන් වගා කරවන්නට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අපනයන සංවර්ධන මණ්ඩලය මීට අනුග්‍රහයක් දක්වයි. වැනම ඉස්සන් අඩු ඉඩ ප්‍රමාණයක බෝ කිරීමෙන් වැඩි ඵලදායීතාවක් ලබා ගත හැකි ඉස්සන් වර්ගයකි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මේ දිනවල නිර්දිතක මොසම් කාලගුණේ යම් අඩු තත්ත්වයක් පෙන්눔 කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නමුත් ඉදිරි සතියේ මැදවන විට දිවයිනේ නිර්දි කොටසේ වැසි තත්ත්වයක් තරමක් වැඩි විය හැක. සුළං තත්ත්වයේද යම් වැඩිවීමක් අපේක්ෂා කරේ. ලබන සතියේ අගවන විට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල මෙරට අවුරුදු 12ට වැඩි දරුවන්ගේ එන්නත් කරන්නේ කඩිනමින් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි. COVID-19 ළමා ප්‍රතිකාර ඒකක සියලු පළාත්වලට ලබන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව තහනම්. අද මධ්‍යම රාත්‍රියේ සිට ජනරාශි වීම අත්හිටුවේ. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ජගත් සංවිධානයේ සහාය. ගුරු ගෞරවයේ සුරකඩ පරිදි වැටුප් ගැටලුව විසඳීමට රජයේ සූදානම්.
ඇමති අනුකමිටුව ගුරු සංගම් කීපයක් සමග ලබන සතියේ සාකච්ඡාවක. ලංකා බැංකුව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිත ඇති බවත් ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් නොමැති බවත් සභාපති අවධාරණය කරයි. කෘෂි භෝගරගත් ලොරි රථවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඛණ්ඩව විවෘතයි. ඇෆ්ගනිස්තාන අගනුවර යුදමය ක්‍රියාමාර්ගකින් තොරවත් පත් කර ගැනීමට තාලිබාන් ත්‍රස්තවාදීන්ගේ උත්සාහයක්. ලෝක බොක්සින් ශූර මොහමඩ් අලිගේ මුණුබුරා තත්පර 70කින් ප්‍රතිවාදියා බිම හෙලයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.